ආයුබෝවන් විචිත ඇකඩමි YouTube channel එක වෙනුවෙන් ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 ශ්‍රේණියේ විද්‍යා විෂයට අදාළව 4 වන පාඩම. අපි 4 වන පාඩම තමයි චලිතය පිළිබඳ නිව්ටන් නියම කියන පාඩම. ඔබට පේනවා මෙතන 10 SC 4යි 1 කියලා සඳහන් වෙලා තියෙනවා. මේ කියන්නේ 10 ශ්‍රේණියේ සයන්ස් 4 වෙනි පාඩමේ පළමු වීඩියෝ තමයි මේ ඔබ හමුවට පැමිණෙන්නේ. ඉදිරියේ තියෙන වීඩියෝ වල මෙන්න මේ 1 කියන අංකය 2 3 4 යන ආදි වශයෙන් වෙනස් වෙනවා. එතකොට ඔබට පුළුවන් මෙම YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා all button එක ඔබලා තියාගත්තාම මම වීඩියෝ එකක් දාපු සැනින් ඔබට ඒ පිළිබඳ notification එකක් එනවා. ඒ අනුව ප්‍රමාදයකින් තොරව ඔබට ඔබේ පාඩම් මාලාව බලා ගන්න අවස්ථාව ලැබෙනවා. හොඳයි වැඩි කතා ඕනේ නැහැ. අපි යමු පාඩමට. අපේ පාඩම තමයි චලිතය පිළිබඳ නිව්ටන් නියම. මොනවද මේ චලිතය පිළිබඳ නිව්ටන් නියම කියන්නේ? චලිතය පිළිබඳ නිව්ටන් නියම කියලා කියන්නේ චලිතය හා සම්බන්ධයි සර් අයිසැක් නිව්ටන් කියන විද්‍යාඥයා විසින් ඉදිරිපත් කරන ලද නියම 3ක් තියෙනවා. ඔන්න ඔය නියම 3 තමයි අපි චලිතය පිළිබඳ නිව්ටන් නියම කියලා හඳුන්වන්නේ. ඔය නියම 3ෙන් පළමු නියමයෙන් ඔහු බලය පිළිබඳ විස්තර කරනවා. ඔහු බලය යනු කුමක්ද කියන එක විස්තර කරන්නේ පළවෙනි නියමයෙන්. දෙවෙනි සහ තුන්වෙනි නියමයෙන් ඒ බලයේ ස්වභාවය කෙබඳුද කියන එක ඔහු විස්තර කරනවා. හොඳයි එහෙනම් මාතෘකාව ලියාගන්න චලිතය පිළිබඳ නිව්ටන් නියම. චලිතය පිළිබඳ නිව්ටන් නියම. හොඳයි. දැන් ලියන්න. චලිතය හා සම්බන්ධව සර් අයිසැක් නිව්ටන් නැමැති විද්‍යාඥයා විසින් චලිතය හා සම්බන්ධ සර් අයිසැක් නිව්ටන් නැමැති විද්‍යාඥයා විසින් ඉදිරිපත් කර ඇති නියම 3 චලිතය පිළිබඳ නිව්ටන් නියම ලෙස හඳුන්වයි. චලිතය පිළිබඳ නිව්ටන් නියම ලෙස හඳුන්වයි. පළමු නියමය මගින් බලය යනු කුමක්ද යන්න පළමු නියමයේ මගින් බලය යනු කුමක්ද යන්න
දෙවන හා තුන්වන නියම මගින් ඒ ස්වභාවය විස්තර කරයි. දෙවන හා තුන්වන නියම මගින් ඒ ස්වභාවය විස්තර කරයි. right. දැන් ලියාගමු මාතෘකාවක් නිව්ටන්ගේ පළමු නියමය. නිව්ටන්ගේ පළමු නියමය. වරන් ඇතුලේ දාගන්න මෙතන වරහනක් දාලා ආවස්තිති නියමය කියලා. ඔක අපි හඳුනනවා ආවස්තිති නියමය කියලා. නිව්ටන්ගේ පළමු නියමය ආවස්තිති නියමය. මම කියන්නේ නිව්ටන්ගේ පළමු නියමයෙන් විස්තර කරන්නේ බලය යනු කුමක්ද කියන එක. බලය කියන්නේ මොකක්ද? නිව්ටන් කියනවා මේ අසමතුලිත බලයක් නොයදෙන තුරු නිශ්චල වස්තු නිශ්චලතාවයම පවතින අතර චලනය වන වස්තු සරල රේඛීය මඟක ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරයි කියන. ඔන්නෝක තමයි පළවෙනි නියමය. දැන් මේක මෙහෙම කියනකොට ටිකක් මේ ආභාසුයි තේරුම් ගන්න. මම බාර වචන ටිකක් තියෙන ආසමතුලිත බලය ඊළඟට නිශ්චල වස්තු නිශ්චලතාවයම සරල රේඛීය මඟ ඒකාකාර ප්‍රවේගයෙන් මම කියනකොට මේක ටිකක් අවුත්සාහයි. දැන් ඔක තව ටිකක් සරල කෙරුවොත් නිව්ටන් කියන්නේ කාරණා දෙකක්. මෙන්න මේවා. මේ විශ්වයේ පවතින සියලුම වස්තු පිටුම් දෙකක තියෙනවා. එක්කෝ කොහේ හරි තැනක නිශ්චලතාවයේ තියෙන වස්තු. ඔන්නෝක තමයි පාළ එක පිටුමක්. කොහේ හරි තැනක වස්තුවක් නිශ්චලව තියෙනවා. එහෙම නැත්නම් ඔය වස්තු සරල රේඛීය මඟක ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනවා. ඔන්න ඔය පිටුම් දෙක තමයි විශ්වයේ තියෙන වස්තු වලට තියෙන්නේ. ඔන්න ඔය පිටුම් දෙකේ වෙනසක් ඇති කරන්න යමක් ඕන වෙනවද? අන්න ඒක තමයි අසමතුලිත බලය. බලයක් නෙදුවොත් විතරයි මේ පිටුම් දෙකේ වෙනසක් ඇති වෙන්නේ. ඔන්න ඕක තමයි නිව්ටන් මේ පළවෙනි නියමයෙන් කියන්නේ. එතකොට අපි ඕන තරම් දැකලා තියෙනවා නිශ්චල වස්තු තියෙනවා. මේ හැම තැනකම නිශ්චල වස්තු තියෙනවා. හැබැයි සරල රේඛීය මාර්ගයක ඒකාකාර ප්‍රවේගයෙන් එක දිගට මොනවාක් ගමන් කරන වස්තු අපි එහෙම දැකලා නැහැ. ඒකට හේතුවක් තියෙනවා. දැන් නිව්ටන් කියනවනේ අසමතුලිත බලයක් නොයදෙන තාක්කල් මේ පිටුම් වල තියෙන්නේ. ඒක අසමතුලිත බලයක් යෙදුණු ගමන් ඔය පිටුම් වෙනස් වෙනවා. දැන් පෘථුවිය මත තියෙන සියලුම වස්තු මත ගුරුත්වාකර්ෂණ බලය යෙදෙනවා. යෙදෙන නිසා එතන අසමතුලිත බලයක් තියෙනවා. එතකොට අර කියන මේ පිටුම තිබුණත් මේ පිටුම තියෙන්න අපහසුයි. මේ පිටුම දෙන්න අවශ්‍ය. ඒ නිසා අපිට මේ වස්තු මේ ලොකු ගල් කෑලි ලොකු ගල් මෙහෙම අහසේ පා වෙලා ඒකාකාර ප්‍රවේගයෙන් සරල රේඛීය වර්ග යනවා අපිට පේන්නේ නැහැ. එහෙම දකින්නේ නැහැ. හැබැයි අපි අභ්‍යවකාශයට ගියොත් අභ්‍යවකාශයේදී මේ తত্ত্বය අපිට දකින්න පුළුවන්. සරල රේඛීය මඟ ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන වස්තු තියෙනවා. ඒවට එතකොට බලයක් ක්‍රියාත්මක වෙනවද යන්න නැහැ. ඒව බලයක් කියදෙන්නේ නැහැ. අසමතුලිත බලයක් නැහැ. ඒක ඉබේම ගමන් කරනවා. යම් අවස්ථාවක ආරම්භක බලයක් අවශ්‍ය වෙනවා චලිතයට. ඊට පස්සේ ඒකාකාර ප්‍රවේගයෙන් වස්තු චලනය වෙනවා. හොඳයි අපි ලියාගමු. නිව්ටන්ගේ පළමු නියමය අවස්ථිත නියමය කියලා ලියවනේ.
right දැන් ඒක ඇත්තේ ලියන්න මෙහෙම අසමතුලිත බලයක් නොයදෙන තාක්කල් අසමතුලිත බලයක් නොයදෙන තුරු අසමතුලිත බලයක් නොයදෙන තුරු නිශ්චල වස්තු නිශ්චලතාවයේම පවතින අතර අසමතුලිත බලයක් ඇත්තටම අසමතුලිත බලයක් කියන්නේ බාහිරින් එදෙන අසමතුලිත බලයක් අසමතුලිත බලයක් නොයදෙන තුරු නිශ්චල වස්තු නිශ්චලතාවයේම පවතින අතර චලනය වන වස්තු ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ. ඒකාකාර ප්‍රවේගයෙන් සරල රේඛීය මඟක චලනය වේ. right. ඕක තමයි නිව්ටන්ගේ පළමු නියමය නැත්නම් ආවස්තිති නියමය කියලා අපි හඳුන්වන්නේ. බාහිර අසමතුලිත බලයක් නොයදෙන තුරු නිශ්චල වස්තු නිශ්චලතාවයෙන් තියෙනවා. චලනය වන වස්තු ඒකාකාර ප්‍රවේගයකින් සරල රේඛීය මඟක චලනය වෙනවා කියන එක. right. අපි බලමු මේක පැහැදිලි කරගන්න. ලියා ගන්න. පළමු නියමය පැහැදිලි කිරීම. පළමු නියමය පැහැදිලි කිරීම. न्यूटनගේ පළමු නියමයට අනුව වස්තුන් පිහිටුම් දෙකක පවතී. වස්තුන් පිහිටුම් දෙකක පවතී. එක නිශ්චලව පැවතී. යම් ස්ථානයක නිශ්චලව පැවතී. යම් ස්ථානයක නිශ්චලව පැවතී. දෙක සරල රේඛීය මඟක ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වීම. සරල රේඛීය මඟක ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වීම. ඒකට යටින් ලියන්න. ඒ අනුව ඉහත පිහිටුම් දෙක වෙනස් කිරීම සඳහා අවශ්‍ය වන්නේ කුමක්ද? ඒ අනුව ඉහත පිහිටුම් දෙක වෙනස් කිරීම සඳහා අවශ්‍ය වන්නේ කුමක්ද? එය බලය. එය බලය. එනම් බලයක් මගින් නැත්නම් බලයක් ක්‍රියා කිරීමෙන් පහත දෑ සිදු කළ හැකියි. එතකොට බලයක් ක්‍රියා කිරීමෙන් මෙන්න මේ දේවල් කරන්න පුළුවන්. මොනවද? දැන් එක්ක වස්තු නිශ්චලව තියෙනවනේ. නැත්නම් සරල රේඛිය මාර්ගය යනවා. එතකොට ওই පිහිටුම් දෙක වෙනස් කරන්න පුළුවන් වෙන්නේ බලයෙන්. එහෙනම් බලයෙන් කරන්න පුළුවන් එක දෙයක් තමයි
නිශ්චල වස්තු චලනය කිරීම. නිශ්චල වස්තුවක් චලනය කිරීම. ඕනම බලයක් මේක. නිශ්චලව තියෙනවා නම් යම් වස්තුවක් චලනය කරන්න පුළුවන් බලයක්. දෙක චලනය වන වස්තුවක වේගය මොකද කරන්න පුළුවන්? මේ වස්තුව චලනය වෙනවා. මේව චලනය වෙනවා. අපිට පුළුවන් පිටිපස්සෙන් තල්ලුවක් දීලා වේගය වැඩි කරන්න. වේගය වැඩි කිරීම. වේගය වැඩි කරන්න පුළුවන්. චලනය වෙන වස්තුවක වේගය වැඩි කිරීම. එහෙම නැත්නම් චලනය වෙන වස්තුවක වේගය අඩු කරන්න පුළුවන්. වස්තුව ඉදිරියට චලනය වෙනවා නම් ඉදිරියේ මෙහා පැත්තට බලයක් දුන්නොත් අර යන වේගය අඩු වෙනවා. ඒක චලන වස්තුව වේගය අඩු කිරීම කරන්න මම ඊතලේ පහළට දැම්මේ අඩු කිරීම, ඉහළ දැම්මේ වැඩි කිරීම. හතර තමයි චලනය වන වස්තුවක දිශාව වෙනස් කරන්න පුළුවන්. දැන් අපි දකින්න හොඳටම ක්‍රීඩකයෙක් බෝලය මෙහෙම දානවා. බෝලය යන්නේ මේ දිශාවට. මේ දිශාවට තමයි බෝලේ ගියේ. එහා පැත්තෙන් තවත් ක්‍රීඩකයෙක් ඒ බෝලෙට මෙහෙම පැත්තෙන් බැට් එකෙන් පාර දෙනවා. බලයක් උදනවා. එතකොට අනාගතයේ දිශාව හැරිලා යන වෙන පැත්තකට. බලයේ දීමෙන් ඒක මෙහෙට ආපු බෝලේ වෙන පැත්තකට හරවලා යනවා. එතකොට වස්තුවක දිශාව වෙනස් කිරීම. දිශාව වෙනස් කිරීමක් කරන්න පුළුවන්. තව දෙයක් කරන්න පුළුවන්. චලනය වන වස්තුවක චලන වස්තුවක් නිශ්චල කිරීම. චලන වස්තුවක් අපිට පුළුවන් නිශ්චල කරන්න. දැන් අපි දකිනවා මේ ක්‍රීඩකේ බෝලයට වැරෙන් පහර දීපුවම බෝලේ උඩින් යනවා. ඔන්න වස්තුවක් චලනය වෙනවා. එතකොට මේ චලනය වන වස්තුව තවත් ක්‍රීඩකයෙක් අල්ලලා පැත්තකින් තියනවා. එතකොට චලනය වෙන වස්තුවක නිශ්චල කිරීමකුත් කරන්න පුළුවන් බලයක් මගින්. ඊට අමතරව අපි තව පුළුවන් බලයක් මගින් වස්තුවක හැඩය වෙනස් කරන්න. එහෙම දෙයක් කරන්න පුළුවන් බලයක් මගින්. ඒක අපි ඔය 9 පන්ති බලය යටතේ අපි ඉගෙන ගන්නවා. 9 පන්තියේදී බලය යටතේ වස්තුවක හැඩය වෙනස් කිරීමත් බලයක් මගින් කරන්න පුළුවන්. අපි හිතමු දැන් මේ ටින් එකක් තියෙනවා. අපි එහෙනම් බලයක් පුදලා තිරප්පල පොඩි කරපුවාම ටින් එක ඇවිල්ලා යනවා පොඩි. ඒකක් බලයක් මගින් කරන්න. වස්තුවක හැඩය වෙනස් කිරීම. ඕකත් බලය මගින් කරන්න. එහෙනම් නිව්ටන්ගේ පළමු නියමයේ පැහැදිලි කිරීම යටතේ අපි ලියනවා මෙහෙම. නිව්ටන්ගේ පළමු නියමයට අනුව විශ්වයේ පවතින වස්තුන් පිහිටුම් දෙකක පවතී.
විශ්වයේ පවතින වස්තුන් පීඩුම් දෙකක පවතින. එක යම් ස්ථානයක නිශ්චලව පැවතී. දෙක යම් ස්ථානයක නිශ්චලව පැවතීම. දෙක සරල රේඛීය මඟක ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කිරීම. සරල රේඛීය මඟක ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කිරීම. ඉහත පීඩුම් දෙක වෙනස් කළ හැකි බාහිර අසමතුලිත බලයකට පමණි. බාහිර අසමතුලිත බලයකට පමණි. ඒ අනුව බලයක් ක්‍රියා කිරීමෙන් පහත දෑ සිදු කළ හැකියි. ඒ අනුව බලයක් ක්‍රියා කිරීමෙන් පහත දෑ සිදු කළ හැකියි. එක නිශ්චල වස්තුවක් චලනය කිරීම. දෙක එක නිශ්චල වස්තුවක් චලනය කිරීම. දෙක චලනය වන වස්තුවක වේගය වැඩි කිරීම. චලනය වන වස්තුවක වේගය වැඩි කිරීම. තුන චලනය වන වස්තුවක වේගය අඩු කිරීම. හතර චලනය වන වස්තුවක දිශාව වෙනස් කිරීම. චලන වන වස්තුවක දිශාව වෙනස් කිරීම. පහ
චලනය වන වස්තුවක් නිශ්චල කිරීම. චලන වස්තුවක් නිශ්චල කිරීම. ඔන්න ඔය කාරණා ටික තමයි අත්‍තරම නිව්ටන්ගේ පළමු නියමයෙන් පැහැදිලි. අපි 9 පන්තියෙන් ඉගෙන ගත්ත කාරණයක්. සමහරට 7න් 8න් උත් ඉගෙන ගන්නවා මේක. වස්තුවක හැඩය වෙනස් කරන්නත් පුළුවන් බලයක් පුදා. තෙරපීමකට ලක් කරලා හැඩය වෙනස් කරන්න. ඒ හින්දා මෙතනදී බලයක් ඉදීමින් කරන්න පුළුවන් දේ යටතේ මෙන්න මේ කාරණෙත් ලියා ගන්න එක වැදගත් වෙනවා. මොකද බලයක් මගින් කළ හැකි ක්‍රියාවක් නොවන්නේ කියලා ප්‍රශ්නයක් දුන්නොත් ඊළඟ මේකත් එකට ඇතුළත් කරලා තිබුණොත් ඒ වගේ අවස්ථාවක අපි මේ කාරණා ගැන දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසා 6 වෙනි කාරණාවට කියන්න වස්තුවක හැඩය වෙනස් කිරීම. හොඳයි. එතකොට මේ තමයි නිව්ටන්ගේ පළමු නියමය පැහැදිලි කිරීම. එතකොට එදිනෙදා ජීවිතයේදී අපිට දකින්න ලැබෙනවා බල ක්‍රියා කරන අවස්ථා. කොහේහරි තැනක නිශ්චල වස්තුවක් චලනය කරන්න උත්සාහයක් කරගන්නවා නම් චලනය වෙනම උත්සාහයක් නෙවෙයි චලනය කරනවා නම් චල වස්තුවක් චලනය කරනවා නම් අන්න එතන බලයක් ක්‍රියාත්මක වෙනවා. අනිවාර්යෙන් එතන බලයක් ක්‍රියාත්මක වෙනවා. අපි මේ පොතක් උස්සලා වෙනත් තැනකින් තියනවා. පෑනින් ලියනවා. වාහනයක් තල්ලු කරනවා. පොරවකින් කපනවා. ඔය වගේ චලනය සිද්ධ කරන සෑම අවස්ථාවකදීම බලයක් ක්‍රියාත්මක වෙනවා. නිශ්චල වස්තුවක් චලනය කරනකොට. ඊළඟ චලනය වන වස්තු වල වේගය වැඩි කරනකොට, වේගය අඩු කරනකොට, දිශාව වෙනස් කරනකොට, ඒක නිශ්චල කරනකොට බල ක්‍රියාත්මක වෙනවා. හොඳම උදාහරණයක් තමයි ක්‍රිකට් තරගය. ක්‍රිකට් තරගයේදී නිශ්චල වස්තු චලනය කරනවා. බෝලේ විසිකර. නිශ්චල වස්තුවක් චලනය කිරීම. ඊට පස්සේ බෝලයට පහර දෙනවා පැත්තකින්. එතකොට චලනය වන වස්තුවක දිශාව වෙනස් කරනවා. එහෙම නැත්නම් දාන ක්‍රීඩකයා මෙහෙම ගහන බෝලේ අල්ලලා තියෙනවා. එතකොට චලනය වෙන වස්තුවක් නිශ්චල කරනවා. වේගය වැඩි කරනවා, වේගය අඩු කරනවා. වගේ අවස්ථා අපිට දකින්න ලැබෙනවා. හොඳයි. ඒ අනුව අපිට කියන්න පුළුවන් ඇදීම් සහ තල්ලු කිරීම. අපිට එදිනදා ජීවිතයේ දකින්න ලැබෙන සියලුම ඇදීම් සහ තල්ලු කිරීම තමයි බල ක්‍රියා කරන අවස්ථාව. ඒතර බල ක්‍රියා කරන අවස්ථාවකට උදාහරණයක් දෙන්න කිව්වොත් අපිට එක්ක අදින එකක් නැත්නම් තල්ලු කරන එකක් ලියුවොත් උත්තරේ නිවැරදි. මට මතක් වෙන පුංචි කතාවක්. මේ අතීතේ එක්තරා රටක මේ සැනකෙලියක් තියලා දෙනවා. ඉතින් මේ සැනකෙලිය දන්නවනේ සැනකෙලියක් කියවහම විශාලවට මේකේ සැනකෙලි භූමියක් හදලා ලයිට් දාලා යවම ඉතින් ලොකු නොදිනවනේ. ඉතින් මේකට ගිහින් දෙනවා ඒ රටේ රජුරුවන්ගේ දේවි පුංචි කුමාරයෙක් අරගෙන මේ සැනකෙලිය බලන්න. සේවිකාව ගියා. ඉතින් මේගොල්ලෝ මේ සැනකෙලියේ දිනව බල බල ඉන්න අතරේ මේ පොඩි එකා අර සැනකෙලි භූමියේදී වුණු පාළු ලිඳකට වැටුණා. දැන් දේවි කෑ ගහනවා අනේ මගේ දරුවා බේරලා දෙන්න කියලා. එතනට මිනිස්සු සේරම පිරීලා ලිඳ වටේට දැන් බලාගෙන ඉන්නවා පොඩි එකා ලිඳ වතුර ටිකක් යලා තියෙනවා. හැබැයි කවුරුවත් ලිඳට පයින්නේ නැහැ. හැමෝම බලාගෙන ඉන්නවා විතරයි. දැන් දේවි කෑ ගහනවා අනේ මගේ කුමාරයා බේරලා දෙන්න කියලා. හැබැයි කිසි කෙනෙක් පැන්නේ නැහැ. ඔහොම ඉන්නකොට එක වයසක සීයා කෙනෙක් හැරමිටියක් අරගෙන පැන විලින්දට. හරි. ලිඳට පැනලා. දැන් සීයාත් ගිරෙන්න එනවා. කුමාරයා සීයා ගෙල්ලුණා දෙන්නම කෑ ගහනවා ලිඳට. එතකොට මෙතන ඉඳපු වයසක ආච්චි කෙනෙක් කිව්වා යකෝ උඹලා පිරිමිද මෙච්චර තරුණ පිරිමියෝ ඉන්නවා. මේ රාජකුමාරයා අපේ අනාගත රජතුමා නේද මේ ගිහිලා මැරෙන්නේ. අර වයසක මිනිස්සයා පැන්නා බේරගන්න. මොකටද උඹලගේ ඇති පිරිමික මේ යකෝ කියලා බැන්නා. එතකොට මෙතන හිටපු තරුණයෝ දෙන්නෙකු ලිඳට පැනලා ලැජ්ජාවට. පැනලා අර සීයයි
දරුවයි දෙන්නම බේරගත්තා. දැන් මේකේ ලස්සන කතාව ඊට පස්සේ මේ ඇනගිලි භූමියේ වහාම දැන් මේක විශාල සිද්ධියක් නේ රජුගේ දරුවා රාජකුමාරයා අනාගත රජතුමනි මේ සිද්ධිය නොන බෑනේ. දැන් ඇනගිලි භූමියේ ස්ටේජ් එකක් ගහලා මේ 100 එක පැත්තක ඉඳවලා අර බේරාගත්තු තරුණයෝ දෙන්න ඉඳවලා දැන් මේ උපහාර පුදනවා. දැන් මේගොල්ලන්ට ජාතිය උපහාරය දෙන්න වටිනවනේ. බේරාගත්තු සිද්ධිය. ඊට පස්සේ දැන් නිවේදකයා අහනවා මයික් එක අල්ලලා මෙහෙම ඔව් දැන් මේ රජුගේ පුතා රාජකුමාරයා අපේ අනාගත රජතුමා ඉදිරිය වෙච්ච වෙලාවේ බේරා ගැනීම සම්බන්ධයෙන් මේ 100 තමයි මුලින්ම ඉදිරිපත් වුණේ. මුළු රටම ජාතියම 100ට ප්‍රණාමය දක්වන මේ අවස්ථාවේදී 100 මොකද කියන්න දෙන්නේ මේ ගැන කියලා මයික් එක අල්ලනවා. ඕගොල්ලෝ හිතන්නේ 100 මොකක් කියන්නේ කියලා. 100 කියනවා මාව තල්ලු කරපේක අහුණා නම් ගහනවා හැරමිටින් කොන්ද කැඩෙන්න. ඒතර වෙලා තින්නේ මේ කලබගෑනිය ඇස්සේ කවුරු හරි කෙනෙක් 100 වලින්ද තල්ලු කරනවා. දැන් මේ එන සිද්ධි දෙකක්. එකක් තමයි තල්ලු කිරීම. 100 තල්ලු කරනවා. සියා තල්ලු කරා. දැන් මේ නින්දර වැඩිච්ච සියයි ළමයි ගත්තේ කොහමද? කඹ දාලා ගැට ගාලා ඇදලා ගත්තේ. ඇදීම. එතකොට තල්ලු කිරීම සහ ඇදීම මෙන්න මේ දෙකම එදිනෙදා ජීවිතයේ අපිට බල ක්‍රියාත්මක වන අවස්ථාවන් සඳහා නිදසුන්. තරුවක් දාලා යටින් මෙහෙම ලියලා සියලුම ඇදීම් සහ තල්ලු කිරීම සියලුම ඇදීම් සහ තල්ලු කිරීම බල සඳහා නිදසුන් වේ. බල සඳහා නිදසුන් වේ. ඊළඟට බලමු අසමතුලිත බලයක් කියන්නේ මොකක්ද කියලා. අසමතුලිත බලයක් කියන්නේ මොකක්ද කියලා පිළිගන්න. ලියාගන්න මාතෘකාව අසමතුලිත බලය යනු කුමක්ද? අසමතුලිත බලය යනු කුමක්ද? මේ වස්තු මත බල කීපයක් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් දැන් මෙන්න මේ මේසේ උඩ පෙට්ටියක් තියලා තියෙනවා. දැන් මේ පෙට්ටිය මත පෙට්ටියේ බර කියන බලය පහළට ක්‍රියාත්මක වෙනවා. W weight එක පහළට. එතකොට මේ මේසලෑල්ල මගින් දෙන අභිලම්බ ප්‍රතික්‍රියාව ඉහළට ක්‍රියාත්මක වෙනවා. එතකොට දැන් බල ක්‍රියාත්මක වෙනවා. බල දෙකක් ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේකේ R W ට සමානයි. පහළට ක්‍රියාත්මක වන බල ඉහළට ක්‍රියාත්මක වන ප්‍රතික්‍රියාවට සමානයි. එතකොට දැන් බල දෙක සමාන නිසා බල සමතුලිතයි. බල තියෙනවා. හැබැයි බල සමතුලිතයි. බල සමතුලිත නිසා පෙට්ටිය මත ක්‍රියා කරන සමස්ත බලය බිඳුවයි. අපි කියන එකට සම්ප්‍රයුක්ත බලය. සම්ප්‍රයුක්ත බලය මේකේ බිඳුවයි. සම්ප්‍රයුක්ත බලය බිඳුවයි. ඔන්න ඔය සම්ප්‍රයුක්ත බලයේ බිඳුව වෙන අවස්ථාවේදී වස්තුව තියෙන පිටුන් දෙකයි. එක්ක කොහේ හරි නිශ්චලව තියෙනවා. නැත්නම් සරල රේඛීය මග්ග ඒකාකාර ප්‍රවේගයෙන් යනවා. ඔකනේ නිව්ටන් කිව්වේ. දැන් මෙන්න මේ සම්ප්‍රයුක්ත බලයේ බිඳුව තියෙන අවස්ථාවේදී මේ පෙට්ටියට බාහිරින් බලයක් දුන්නොත් දැන් බල සමතුලිතතාවයේ බිඳිලා යනවා.
බල සමතුලිතතාවේ පිළිලා. ආන්න එතකොට අර යදාපු බාහිර බලය අපි හඳුන්වනවා අසමතුලිත බලයක් කියලා. ඒක එතකොට අපි හඳුන්වන්නේ අසමතුලිත බලයක්. දැන් මේ අසමතුලිත බලයේ හේතුවෙන් මේ නිශ්චලව තිබිච්ච පෙට්ටිය චලිතය ආරම්භ කරනවා. අන්න නිශ්චල වස්තුවක් චලනය වුණා. අන්න අසමතුලිත බලයක් ක්‍රියාත්මක වුණා. right. දැන් අපි ලියගමු අසමතුලිත බලය යනු කුමක්? මාතෘකාව. ලියගන්න මෙහෙම. වස්තුවක් මත බල කිහිපයක් වස්තුවක් මත බල කිහිපයක් ක්‍රියා කළ හැකියි. ක්‍රියා කළ හැකියි. එම බල සියල්ලම වෙනුවට එම බල සියල්ලම වෙනුවට යෙදිය හැකි තනි බලය संप्रयुक्त බලය ලෙස හඳුන්වනවා. संप्रयुक्त බලය ලෙස හඳුන්වනවා. බල සියල්ලෙහි संप्रयुक्तය ශුන්‍ය වූ විට ශුන්‍ය වූ විට බල සමතුලිත අවස්ථාවක පවතී. එවිට වස්තුව නිශ්චලව පැවතීම හෝ සරල රේඛීය මාර්ගක ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වීම සිදුවේ. චලිත වීම සිදුවේ. එම අවස්ථාවේදී බාහිර බලයක් වස්තුව මත යෙදුණොත් එම බලය
බලයක් වස්තුව මත යෙදුණොත් එම බලය අසමතුලිත බලයක් ලෙස හඳුන්වයි. එම බලය හේතුවෙන් වස්තුවේ බල සමතුලිතතාවය බිඳියයි. බල සමතුලිතතාවයේ බිඳිය. එවිට නිශ්චල වස්තුවක් නම් චලනය වීමද නිශ්චල වස්තුවක් නම් චලනය වීමද චලනය වන වස්තුවක් නම් වේගය වැඩිවීම වේගය අඩුවීම නිශ්චල වීම හෝ නිශ්චල වීම හෝ දිශාව වෙනස් වීම සිදු විය හැකියි. දිශාව වෙනස් සිදු විය හැකියි. right. ඔය තමයි අසමතුලිත බලයක් කියලා අපි කියන්නේ. මේ වගේ වස්තුවක් මත බල ක්‍රියා කරනකොට බල සමතුලිතයි. වස්තු නිශ්චලව තියෙනවා. නැත්නම් සරල රේඛිය වගේ යනවා. ඔය අවස්ථාවේදී බාහිරින් බලයක් දුන්නොත් මේ බාහිර බලය නිසා වස්තුවේ සමතුලිතතාවය බිඳිලා යනවා. එතකොට මේ නිශ්චල වස්තුවක් නම් චලනය වෙනවා. චලනය වෙන වස්තුවක නම් වේගය වැඩි වෙනවා, අඩු වෙනවා. නිශ්චල වෙනවා, හෝ දිශාව වෙනස් වීම සිද්ධ වෙනවා. right. ඊළඟ ලියාගන්න උපමාතෘකාවක්. බලයක ලක්ෂණ. බලයක ලක්ෂණ. හොඳයි. බලයක ලක්ෂණ. බලයක ලක්ෂණ කීපයක් තියෙනවා. එකක් තමයි බලයට දිශාවක් තියෙනවා. බලයකට දිශාවක් තියෙනවා. කොයි දිශාවටද බලය ක්‍රියා කරන්නේ කියන එක කියන්න පුළුවන්. මොකක්hari දිශාවක් තියෙනවා බලයට. ඊළඟට බලයට තියෙනවා විශාලත්වයක්. බලයට විශාලත්වයක් තියෙනවා. ඊළඟට බලයට ක්‍රියා උපයෝගී ලක්ෂයක් තියෙනවා. උපයෝගී ලක්ෂයක් තියෙනවා. ඊළඟ බලයට ක්‍රියා රේඛාවක් තියෙනවා. මෙන්න මේ දිශාවක් හා විශාලත්වයක් තියෙන හින්දා අපි කියනවා බලය දෛසික රාශියක් කියලා. දැන් මෙහෙම අපි පෙට්ටියක් ගන්නවා. මේ පෙට්ටිය මත බලයක්
මෙන්න මේ දිශාවට අපි බලයක් කරනවා. එතකොට මේකේ දිශාව මොකද්ද? මෙන්න මේක තමයි දිශාව. විශාලත්වයක් බලයට තියෙන කොච්චර බලයක්ද? මේක නිව්ටන් 10ක බලයක්. බලයමයි මේකේ තමයි නිව්ටන්. නිව්ටන්ගේ බලය ගැන කතා කරේ. ඒ නිසා නිව්ටන් කියන විද්‍යාඥයාට ගරු කිරීමක් හැටියට බලයමයි ඒකකය අපි හඳුන්වනවා නිව්ටන් කියලා. ඒ අනුව නිව්ටන් 10ක බලයක්. මෙන්න මේ විදිහට අපි ඉදිරියේදී බලයේ රූපික නිරූපණයේදී මේ ගැන කතා කරනවා. නිව්ටන් 10ක්. එතකොට දිශාවක් තියෙනවා, විශාලත්වයක් තියෙනවා, ක්‍රියා රේඛාවක් තියෙනවා. මෙන්න මේ රේඛාවේ තමයි බලය ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟ උපයෝගී ලක්ෂය. උපයෝගී ලක්ෂය කියන්නේ මේ වස්තුව මත බලය යෙදෙන ලක්ෂය. එතකොට මෙන්න මෙතන තමයි උපයෝගී ලක්ෂය. උපයෝගී ලක්ෂය කියන්නේ ඕක. වස්තුව මත බලය යෙදෙන ස්ථාන. යෙදෙන ලක්ෂය. right. බලයක ලක්ෂණ කියලා ලියලා මෙන්න මේ ටික ලියාගමු. එක දිශාවක් ඇත. දෙක විශාලත්වයක් ඇත. තුන උපයෝගී ලක්ෂයක් ඇත. හතර ක්‍රියා රේඛාවක් ඇත. දිශාවක් ඇත, විශාලත්වයක් ඇත, උපයෝගී ලක්ෂයක් ඇත, ක්‍රියා රේඛාවක් ඇත. යටින් තරුවක් දාලා යන්න. වස්තුව මත බලය ක්‍රියා කරන ලක්ෂය නැත්නම් ස්ථානය. වස්තුව මත බලය ක්‍රියා කරන ස්ථානය ඒ උපයෝගී ලක්ෂය. විශාලත්වයක් හා දිශාවක් ඇති නිසා විශාලත්වයක් හා දිශාවක් ඇති නිසා බලය දෛශික රාශියක් ලෙස හඳුන්වයි. දෛශික රාශියක් ලෙස හඳුන්වයි. නිව්ටන්ට ගරු කිරීමක් ලෙස බලය මනින ඒකකය නිව්ටන් ලෙස දක්වා ඇත. හොඳයි. අද දවසේ අපි කතා කරා චලිතය පිළිබඳ නිව්ටන් නියම කියන පාඩම යත්තේ නිව්ටන්ගේ පළමු නියම. හින් අපි කතා කරා බලය යනු කුමක්ද කියන එක. එතකොට බලය කියන්නේ මොකද්ද? විශ්වයේ වස්තු පිටුම් දෙකයි. එකක් හොයන තැනක නිශ්චලව තියෙනවා. නැත්නම් සරල රේඛීයමක ඒකාකාර වේගයෙන් චලනය වෙනවා. මෙන්න මේ පිටුම් දෙක වෙනස් කිරීම සඳහා අවශ්‍ය වෙන්නේ කුමක්ද? ඒ තමයි බලය කියලා අපි කතා කරා. ඊළඟට බලයක ලක්ෂණ අපි කතා කරා. බලයට දිශාවක් තියෙනවා, විශාලත්වයක් තියෙනවා, උපයෝගී ලක්ෂයක් තියෙනවා, ක්‍රියා රේඛාවක් තියෙනවා. ඔන්න ඔය කාරණා ටික අපි කතා කරා. එහෙනම් තවත් දවසක අපි මේ දෙවෙනි වීඩියෝවෙන් මුණ ගැහෙමු පාඩමේ ඉතුරු කොටස් සමග. අදට පාඩමේ නම් මෙතනින් නිමා වෙනවා. එතෙක්
අපි නැවත වීඩියෝකින් මුණ ගැහෙන තෙක් ඔබට සුබ දවසක් ආයුබෝවන්.